සමානයි කියලා දෙක අතරද? දැන් මෙතන තියෙන පුතේ මූල 27නේ. ඒ කියන්නේ මේකේ තේරුම මූල 27 අගය තමයි. මූල 27 අගය පිහිටන්න පුළුවන් කීය අතරද? අපි දන්නවා මූල 27 ගත්තොත් ඊට කලින් එක්කෙනා එන්නේ මූල 25. ඊට පස්සේ එක්කෙනා එන්නේ මූල 36. එහෙනම් ළමයි අගය තියෙන්න ඕනේ 5 6 අතර. උත්තරේ එන්න ඕනේ 5 සහ 6 අතර. ඕක තමයි පළවෙනි ගානේ උත්තරේ වශයෙන් තියෙන්න ඕනේ. දෙවෙනි ගාන පුතේ මේක හරිනම් ලකුණු දෙකක් හම්බ වෙනවා. දෙවෙනි ගාන A සමානයි B වල මට පේන්නේ T අකුර වගේ තියෙන්නේ. B වල T. ලග්ගණක ආකාරයෙන් තමයි දක්වන්න කියන්නේ. එතකොට ලඝු පාදයේ වශයෙන් ගන්න වෙන්නේ B අගය A සමානයි T. දැන් මෙතන අකුර පැහැදිලි නැති හින්දා මේ T වෙනුවට වෙන අකුරක් දැම්මත් ලකුණු හම්බ වෙනවා ඔයගලන්ට. තුන්වෙනි ගාන දීහි දත්තවලට අනුව Aහි අගය සොයන්න. ඒතර පුතේ මේ රූපයෙන් පේනවා ඔයගලන්ට A තියෙන ත්‍රිකෝණය සමද්විපාදයි. ඒතර මේ කෝණයයි මෙතන කෝණයත් අංශක A. මේ කෝණය අංශක 40යි. ඒ වගේ මෙයා 40යි ප්‍රතිමුඛ කෝණ. දැන් හරි. අපි ත්‍රිකෝණයේ කෝණ තුනම ලකුණු ගත්තා. ඒ කෝණ තුන එකතුව ගත්තාම අපිට පුළුවන් 180ට සමාන කරලා අගය හොයාගන්න. හේතු ලියන්න අත්‍යවශ්‍ය නෑනේ. හරි. 2a ධන 40යි 2a කියන්නේ 140යි a කියන්නේ අංශක 70යි. ළමයි හරිද? හෙලෝ ළමයි කවුරු හරි ළමයෙක් මෙන්න මේ උත්තරේ 70 වැරදි. හැබැයි මේ රූපය ඇතුලේ මේ අංශක 40 සහ a ලකුණු කරලා තිබුණොත් ලකුණක් හම්බ වෙනවා. ළමයි හරිද? හෙලෝ හෙලෝ ළමයිට මාව ඇහෙනව නේද? හෙලෝ හෙලෝ හරි සර්. හරි. හතරවෙනි ගාන 12%ක වාර්ෂික පොලි අනුපාතිකයක් යටතේ රුපියල් 10000ක් ණයටගත් පුද්ගලයෙක් මාස 3කින් ණයෙන් නිදහස් වීම සඳහා ගෙවිය යුතු පොලිය සොයන්න. දැන් ඔන්න 12%ක වාර්ෂික පොලි අනුපාතිකයක් යටතේ රුපියල් 10000ක් තමයි ණයට ගන්නෙ මාස 3කින් ගෙවන්න. එතකොට අපිට ඕනනම් පුළුවන් මේක මාසෙකට පොලිය හොයලත් උත්තරේ ගන්න පුළුවන්. දැන් මාස 3ක තමයි ණයෙන් නිදහස් වෙන්න ඕනේ. 10000ක් තමයි ගන්නෙ. අපිට පුළුවන් මෙන්න මේ ආකාරයෙන් ওই සුළු කිරීම ලියා ගන්න. ගන්නේ රුපියල් 10000ක් ගුණ කරනවා 112න්. මෙතනින් එන්නේ පුතා වසරකට පොලිය. අපිට අවශ්‍ය මාස 3කට පොලිය හින්දා අපිට 12න් 3 කියලා උනන් දාන්න පුළුවන්. ළමයිට එක පැහැදිලිද? හෙලෝ ඔහොම ලියාගෙන සුළු කරත හැකියි. උත්තරේ එන්නේ 3 වරක් 100.
ළමයින්ට මෙහෙම උත්තරයක් ආවද? හෙලෝ. ළමයි හරිද? හරි සර්. හරි. පස්වෙනි ගාන දී ඇති අර්ධ වෘත්තාකාර කේන්ද්‍රික ඛණ්ඩයේ චාපදිග 20 නම් එහි අරය සොයන්නලු. අපි මෙතන දාගමු අරය R කියලා පුතේ. චාපදිග දාගමු 22යි කියලා. මෙහෙම. අපෙන් අහන්නේ පුතේ අරය කීයද කියලා. සූත්‍රය දන්නවා ඔයගොල්ලෝ 2πr ගුණ කිරීම භාගය තමයි උත්තරේ. සමානයි 22යි. ඔතන මේ දෙකට දෙක කැපෙනවා. එතකොට 5r කියන්නේ 22යි. 5 කියන්නේ 7න් 22යි. r සමානයි 22යි. 7න් 22යි r සමානයි 22යි. මම දෙපසම 7න් ගුණ කරන්නම්. එතකොට මේ 4 කැපෙනවා. 22යි r කියන්නේ 22 වරක් 7යි. දෙපසම 22කින් බෙදන්න. r කියන්නේ 7යි. ගැටලුවක් තියෙනවා නම් අහන්න පුතාලා. හරි. පුතේ 6 වෙනි ගානේ ny dash y dash කියන්නේ පුතේ දැන් ඔය අහලා තියෙන්නේ y වල අනුපූරකය. අනුපූරකය කියන්නේ පුතේ y ට අයත් නොවන. ඔය ගානේ y ට අයත් නොවන කිව්වොත් මෙන්න මේ මම මේ අඳුරු කරන කොටසේ ඉන්න අය තමයි ගන්න වෙන්නේ. බලන්න කී දෙනෙක් ඉන්නවද කියලා. අපිට ගන්න වෙන කට්ටිය මේගොල්ලෝ. A B E F. එතකොට y dash ලිව්වොත් අපිට ලියන්න වෙන්නේ A B E F කියලා. දැන් මේකේ අහන්නේ මේක නෙමෙයි. අපෙන් අහන්නේ ny dash. එහෙනම් උත්තරේ එන්න ඕනේ 1යි 2යි 3යි 4යි. ළමයින්ට උත්තරය ආවද? හරි. ඒකට ලකුණු 2යි. දෙන ලද රූප සටහනේ PQ සරල රේඛාවක් නම් ඒ කෝණයේ අගය සොයන්න. ඒ කෝණයේ අගය. හරි. මේක අංශක 70යි නම් මේ කෝණයේ අගය කීයද දරුවෝ? මේ කෝණයේ අගය කීයද? මොකද්ද හේතුව? හෙලෝ. පුතේ මම මේ අහන්නේ මෙතන කෝණයේ අගය කීයද? හේතුව මොකද්ද කියලා. මේක අංශක 70 නම් මේකත් කීයද? හෙලෝ. අංශක 70 රූප කෝණ. රයිට්. අංශක 70යි අනුරූප කෝණ. එතන 70 ලකුණු කළොත් එකක් හම්බ වෙනවා පුතේ. හොඳේ. රයිට්. උත්තරේ ගන්නේ A එකතු කිරීම A ධන 70 කියන්නේ 180යි. සරල රේඛාවක් මත පිහිටි බද්ධ කෝණයෙන් ගත හැකි ඊට පස්සේ. 2යි A එකතු කිරීම 70 සමාන 180යි. ඊළඟට 2යි A ධන 70 ඍණ 70 180 ඍණ 70 2යි A කියලා කියන්නේ 110යි. A කියලා කියන්නේ අංශක 55යි. ඔක දැන් මෙතනත් 70 නම් මාක් කරගත හැකි. ප්‍රතිමුඛ කෝණ වලින්. හරි.
අපි ඊළඟ ගාන ගමු. x ගෙන් 3යි 2යි x ගෙන් 1යි. මෙයාව ගුණ කරනවා 2න් 2කින්. පොදු හරය 2යි x ගෙන් 6යි මෙතන 2යි x ගෙන් 1යි. අවසාන උත්තරේ 2යි x ගෙන් 7යි. හරි. පුතලට ගැටලුවක් මොකක් හරි තියෙනවා වරදක් තියෙනවා ගානේ ටක් ගාලා ඒ මොහොතේම කියන්නේ. 9 වෙනි ගාන. 104ක වැට් බදු ප්‍රතිශතයක් යටතේ රුපියල් 1000ක ජල ගාස්තු බිල්පතක් සහ ගෙවිය යුතු වැට් බද්ද කීයද කියලා අහනවා. උත්තරේ 1000 ගුණ කිරීම 104. උත්තරේ 10 වරක් 4. වැට් බද්ද විතරයි අහන්නේ. බිල අහන්නේ. රුපියල් 40යි ලකුණු 2යි. ඊළඟට දී ඇති ත්‍රිකෝණ දෙක අංග සම වීම සඳහා තිබිය යුතු අවශ්‍යතා සම්පූර්ණ කරන්න. BE සහ CF සමානයිලු. BAF ඊළඟට EDC හරි. ABF හා CDE ත්‍රිකෝණයේ BAF සමානයි EDC කියන කෝණය. මම මාක් කරලා තියෙන්නේ කෝණය. ඊළඟට ABF කෝණයට සමාන වෙන්නේ. ABF කියන්නේ පුතා මෙන්න මේ කෝණය. ඒ කෝණයට සමාන වෙන්නේ කවුද පුතේ? ගන්න වෙන්නේ ඒකාන්තර කෝණනේ. මේ රේඛාවත් එක්ක සමාන්තර වෙන්නේ මෙයානේ. මෙන්න හැඩය. මේ කෝණය. ඒකාන්තර කෝණ. ලියන්න වෙන්නේ DCE හරි නැත්නම් ECD හරි තමයි උත්තරේ ලියන්න ඕනේ. හේතුව ඒකාන්තර. මේ හේතුවට ලකුණයි. ඊළඟ එකේ පුතා මේ පාද දෙක සමාන කරන්නයි ලෑස්ති වෙන්නේ. BF හම්බ වෙන්නේ පුතා BE ට EF එකතු වෙලා. ඊළඟට පුතා CE ලැබෙන්නේ නැත්නම් EC පාදය ලැබෙන්නේ FC ට EF එකතු වෙලා. දැන් මේ අර ප්‍රත්‍යක්ෂයක්. ඒ කියන්නේ සමාන රාශි දෙකකට එකම රාශිය එකතු කිරීමෙන් ලැබෙන රාශි සමාන වේ කියන්නේ. ඒ සම්බන්ධය තමයි අවශ්‍ය වෙන්නේ. මේවා මේ අකුරු මාරු වුණාට හරියට ලැබෙනවා. හොඳේ. ලකුණු හම්බ වෙනවා. උදාහරණයක් දැන් BE වෙනුවට EB තිබ්බත් හරි. ළමයින්ට එක පැහැදිලිද? හෙලෝ. හරි හොඳයි. 11 වෙනි ගාන දී ඇති සමුච්චිත සංඛ්‍යාත වක්‍රයේ සිසුන් 36 දෙනෙක් ඇගීමට ලකුණු ලබාගත් ආකාරය නිරූපණය වේ. ඔවුන්ගේ ලකුණු වල අන්තස් චතුර්ථක පරාසය ගණනය කරන්න. එතකොට පුතේ අපිට මේකේ Q1 හෙව්වොත් Q1 පිහිටි ස්ථානය වෙන්නේ පුතා 36 බෙදීම 4 වරක් 1. 36 4ෙන් බෙදුවම පුතේ 9යිනේ. 9 වැනි දත්තේ තමයි එන්න ඕනේ. මෙතනින් පුළුවන් ඕගලන්ට 9න් ඉරක් ගහලා පහළට අරන් බලන්න. අගේ පේනවත් දන්නේ. ඊළඟට Q3ත් අවශ්‍ය වෙනවා. Q3 ලැබෙන්නේ පුතා 36 බෙදීම 4 වරක් 3 කියන අවස්ථාව. 36 4ෙන් බෙදුවම 9යි. 9 වරක් 3 27යි.
පුතාලා කරන්න ඕනේ මෙන්න මේ රූපය පැහැදිලිව පොඩ්ඩක් පැහැදිලිව අඩුයි. අපිට පුළුවන් මෙතන 9න් ඉරක් ගහන්න මෙහෙම. මෙතනින් නවතිනවා. එතන ඒක පහළට ගත්තාම අගයක් ලැබෙනවා. ඊළඟට 27 කියන්නේ මෙතන මේ අගය. එතනින් පහළට ගත්තාමත් අගයක් ලැබෙනවා. මට පේන්නේ මෙතන 41 වගේ තියෙන්නේ. ඔයගලන්ට ආවේ කීයද? ටිකක් අපහැදිලිද මේ අගේ. මෙතන පෙවුනේ 41ද ඔයගලන්ටත්? මෙතන ආවේ 52 4 6 8 58 වගේද? හෙලෝ. හරි. එතන අන්තස් චතුර්ථක පරාසය දැන් Q1 වල අගේ මං ගන්නේ 41යි 42යි කියලා. 42 දෙකින් දෙකට ගිහින් තියෙන්නේ හින්දා. ඊළඟට Q3 එන්නේ 58යි. අන්තස් චතුර්ථක පරාසය කියන්නේ පුතා Q3 ගෙන් Q1 අඩු කරනවා. Q3 ගෙන් Q1 අඩු කරනවා. උත්තරේ එන්නේ පුතා 58න් අඩු කරනවා 42ක්. උත්තරේ එනවා 16ක්. මේ අගයන් දෙක හෙව්වට 1යි. උත්තරේට 1යි. බලන්න තමන්ට ආපු උත්තරේ හරිද කියලා. දොළොස්වෙනි ගාන පූර්ණ වර්ගයක් වීම සඳහා එකතු කළ යුතු අගය කීයද කියලා අහනවා. මේක පූර්ණ වර්ගයක් වශයෙන් දක්වන්න එකතු කරන්න ඕනේ අගය අහනවා. පුතේ කී උත්තරය ආවේ? මේ ගානේ දැන් අපි දන්නවා සාමාන්‍යයෙන් පූර්ණ වර්ගයක් වශයෙන් ලියනකොට මෙතන තනි අගයක් තමයි තියෙන්න ඕනේ. සාමාන්‍යයෙන් තියෙන්න ඕනේ ඒකනේ. තනි අගයක්. එතකොට මට පුළුවන් අවශ්‍ය නම් මෙහෙම කරන්න. 4 ගන්නවා ඉවතට. ඇතුලේ එන්නේ p වර්ග ඍණ 3p. ඊට පස්සේ අපි මෙතෙන්ද හොයමු. මෙයාට හොයමු පූර්ණ වර්ගයක් වෙන්න කීයක් එකතු වෙන්න ඕනද කියලා. එතන උත්තරේ එන්නේ කීයද දරුවෝ? 3p වුණොත් උත්තරේ එන්නේ කීයද? මැද පදයේ භාගයේ වර්ගයක්. 3 බෙදීම 2 වර්ගය. ඒ කියන්නේ පුතා අගය එනවා 9 බෙදීම 4ක්. 4 වාරයක් මම මෙතන දානවා p වර්ගය ඍණ 3p ධන 9 බෙදීම 4. හරිද? ඇත්තටම ඒක පූර්ණ වර්ගයක් වශයෙන් ලිව්වොත් මෙහෙම එන්නේ හොඳේ. 4 වරක් p ඍණ 3 බෙදීම 2 වර්ගය. ළමයින්ට පැහැදිලිද ඒක? හෙලෝ. ඒ කියන්නේ මෙතන එක අහු වෙනවනේ කීයද දරුවෝ? ගානේ හැටියට නම් 4යි p වර්ග ඍණ 3යි p ධන 9 බෙදීම 4.
ඕක ගුණ කළොත් එන්නේ 4p වර්ග ඍණ 12p ධන 9. එකතු වෙන්න ඕනේ කීයද ළමයි? හෙලෝ. මේ ගානට නම් එක වෙන්න ඕනේ කීයද? 9ක්. එහෙනම් පූර්ණ වර්ගයක් වශයෙන් එන්න එකතු කළ යුතු අගය වෙන්නේ 9කි. හරි. 9 තිබ්බනම් ලකුණු දෙක හම්බ වෙනවා. හරි. ඊළඟට O කේන්ද්‍රය වන වෘත්තයේ දීහි දත්තවලට අනුව BAD කෝණයේ අගය කීයද අහනවා. කීයද දරු? BAD. BAD. මෙන්න මේ කෝණය තමයි අහන්නේ. මේක අංශක 40යි. එහෙනම් මෙයත් අංශ කීයද දරු? හෙලෝ. මේ කෝණය අංශක 40 නම් මේ කෝණය අංශ කීයද? හෙලෝ. ඔව් හේතුව එකම ඛණ්ඩයේ කෝණ. ඊළඟට දරුවනේ අර්ධ වෘත්තයේ කෝණය ඍජු කෝණයක් හින්දා මේ කෝණය අංශක 90යි. දැන් ළමයින්ට පැහැදිලිද? උත්තරේ කී දෙන්නේ? හෙලෝ. BAD කෝණයේ අගය අංශ කීයද? 130යි. 130යි. ද 120යි. සෝරි 130යි නේ. 130යි. ලකුණු දෙකයි. හරි. 14 දී ඇති සමහතුරස්‍රාකාර පිරමීඩයේ ආධාරකයේ 12ද ත්‍රිකෝණාකාර මුහුණතක වර්ගඵලය 60ද නම් ත්‍රිකෝණාකාර මුහුණතේ ලම්බ උස ගණනය කරන්න. ආධාරකයේ 12යි මේකේ වර්ගඵලය 60යි. එහෙනම් ලම්බ උස එන්නේ මම ඒක h කියලා ගන්නම්. h හරි. ඔව්. h ගත්තොත් භාගයේ වරක් 12 වරක් h කියන්නේ 60යි. දැන් පුතේ සුළු කළාම දෙකට 1යි මේකට 6යි. 6යි h කියන්නේ 60යි. දෙපස්සම 6ෙන් බෙදුවහම h කියන්නේ 10යි. හරිද ළමයි? හෙලෝ. ළමයිට එහෙම උත්තරයක් ආවද? හෙලෝ. ආවා සර්. හරි හොඳයි. ඊළඟට භාගයයි ලඝු 25 කිව්වහම පුතේ අපිට පුළුවන් මෙහෙම ලියා ගන්න. භාගයයි ඕන්නම් කොහොමද? භාගයයි ලඝු 25 කියන්නේ පුතේ 5 වර්ගය ධන ලඝු 2. ඊට පස්සේ මට පුළුවන් මේක මෙහෙම ලියන්න. ලඝු 5 වර්ගය ඒකේ භාගය ධන ලඝු 2. ඊට පස්සේ මේක ලියත හැකි ලඝු 5 විතරයි එන්නේ. හේතුව මේ භාගය කැපෙනවා. දෙකත් එක්ක. දෙකට භාගය කැපෙනවා. ඊට පස්සේ ධන ලඝු 2යි.
මේකේ උත්තරේ ගත හැකි ලඝු පස් වරක් 2. උත්තරේ ලඝු 10යි. මෙහෙම ලිව්වොත් ලකුණු 1යි. අවසන් උත්තරේ 1යි කියලා එන්න ඕනේ. ළමයි පැහැදිලිද ඒක? හෙලෝ. සර් හරි. ඊළඟට මූල බිඳුව හා එකවන x වර්ග සමීකරණය ලියා මෙන්න මේ ආකාරයට සකස් කර දක්වන්න. මූල නැත්නම් විසඳුම් බිඳුව හා එකවනහම පුතේ එක විසඳුමක් තමයි x සමානයි බිඳුව කියන්නේ. අනෙක් විසඳුම තමයි x සමානයි 1. එතකොට මේ කලින් තියෙන්නේ නැත්තේ මෙහෙම මම මෙතන බිඳුව දාන්නම්. එකක් තමයි x සමානයි බිඳුව නැත්නම් x ඍණ බිඳුව බිඳුවයි. අනිත් එක x ඍණ 1 සමානයි බිඳුව. ගුණිතයේ තියෙන්නේ නැත්තේ මෙහෙමයි x වාරයක් x ඍණ 1 සමානයි බිඳුව. ගුණිතයේ තියෙන්නේ නැත්තේ. අර අපි උත්තර මේ වර්ග සමීකරණයක විසඳුම් හොයලා ඒකේ මූල හොයනවා වගේ මූල වලින් දැන් සමීකරණෙට ලෑස්ති වෙන්න. උත්තරේ එන්න ඕනේ x වර්ගය ධන ඍණනේ x වර්ගය ඍණ 1x සමානයි බිඳුවයි. මේක තමයි උත්තරේ. ඒ නියත පදයක් එන්නේ නෑ පුතා. ළමයි හරිද? හෙලෝ. හරි සර් හරි. ඊළඟට පුතේ 17 වෙනි ගානේ අපිට ප්‍රමේයක් භාවිතා වෙනවා. ඒ තමයි ත්‍රිකෝණයක එක් පාදයකට සමාන්තර වදින රේඛාවෙන් ඉතිරි පාද දෙක සමානුපාතිකව බෙදී. එහෙම වුණාම අපිට මේකේ උත්තරේ පහසුවෙන් ගන්න පුළුවන්. මේක නිකන් වීජ්‍ය භාග ගානක් වගේ. එතකොට සමානුපාතිකව බෙදෙන හින්දා x ධන 1 බෙදීම 3 සමාන වෙනවා x බෙදීම 2ට. අපිට පුළුවන් මේ පාදයේ කොටස බෙදීම මේ කොටස සමානයි මේ කොටස බෙදීම මේ කොටස කියලා ලියන්න. ප්‍රශ්නයක් නෑ. එතකොට හරස් ගුණ කළා නම් උත්තරේ ලබා ගන්න පහසුයි. මේක මේකෙන් ගුණ කරන. දෙවාරයක් x ධන 1 තුන් වරක් x. උත්තරේ එන්නේ දරුවනේ 2x ධන 2 සමානයි 3x කිය. එතකොට 2x ධන 2 ඍණ 2x 3x ඍණ 2x. මේ පැත්තේ 2 විතරයි අනිත් පැත්තේ එන්නේ 1x. එහෙනම් x සමානයි 2යි. සෙන්ටිමීටර්. ළමයින්ට ඔහොම උත්තරයක් ආවද? හෙලෝ. ඔව් සර් ඕකේ අනුපාතය ඕනනම් x ධන 1 බෙදීම x සමානයි 3 බෙදීම 2 වශයෙන් ගන්නත් පුළුවන්. එහෙමත් උත්තරේ එනවා. හරි. 18 වෙනි ගාන රූපයේ දක්වා ඇති ඍජු ප්‍රිස්මයේ පරිමාව ගණනය කරන්න. අපි දන්නවා ප්‍රිස්මයක පරිමාව කියන්නේ හරස්කඩ වර්ගඵලය ගුණ කිරීම දිග. දීලක් තියෙනවා. එතකොට මේකේ හරස්කඩ වර්ගඵලය වෙන්නේ පුතා භාගය වරක් 6 වරක් 4. දිග වෙන්නේ 12යි. උත්තරේ එන්නේ මෙතන උත්තරේ 12යි 12 වරක් 12. 144ක්ද උත්තරේට ආවේ ඔයගලන්ට? හෙලෝ. ඔව් සර් රයිට්. ලකුණු 2. 19 වෙනි ගාන. එක සමාන රතු පාට පෑන් 3ක් හා නිල් පාට පෑන් 2ක් ඇති පෙට්ටියකින් අහඹු ලෙස තෝරාගත් පෑනක් නිල් පාට පෑනක් වීමේ සම්භාවිතාව සොයන්න කිව්වහම දැන් මේකේ රතු පාට පෑන් 3යි නිල් පාට පෑන් 2යි. ඔක්කොම පෑන් 5යි. පෑන් 5න් 2ක් නිල්. ඔන්න ඔහම ආවනම් හරි. ලකුණු 1යි. කළු පෑනක් වීම කියන්නේ කීයද දරුවෝ?
හෙලෝ මේකේ තියෙන්නේ රතු පාටයි නිල් පාටයි පෑන් විතරයි. කළු පෑන් නැහැ. නැත්තම් කීයද දාන්න වෙන්නේ? නැත්තම් දාන්න වෙන්නේ බිඳුව. පහෙන් බිඳුව. ඊළඟට 20 වෙනි ගාන දී ඇති රූප සටහනේ x හි අගය සොයන්න කියලා තියෙන්නේ. ඒතර මෙතන x මෙතන x එහෙනම් මේ කෝණය 2x. ඒක 2x නම් මේක 2x. රූපේ මෙන්න මේ දත්ත ලකුණු කළාට ලකුණක් හම්බ වෙනවා. 40යි 2x 2x සමානයි 180යි. 40 එකතු කිරීම 4x කියන්නේ 180යි. 40 ධන 4x ඍණ 40 180 ඍණ 40. 4x කියන්නේ පුතේ 70 140යි නේ. 140යි. 4x 4ෙන් බෙදන්න 140 4ෙන් බෙදන්න. x කියන්නේ අංශක 35ක් දාවේ. හරි ලකුණු දෙකයි. 21 සුළු කරන්න තියෙන්නේ. ඒකේ 2x වල බිඳුව කියන්නේ 1යි එතන උත්තරේ. 3යි x වල ඍණ දෙක නේද තියෙන්නේ. 12යි x. ඕගොල්ලෝ ඍණ ලකුණු දැක්කේ නැද්ද දන්නෙත් නෑ හැබැයි. 3ට 1යි මේකට 4යි. මෙතන තියෙන්නේ x වල ඍණ දෙක හොඳේ. යට තියෙන්නේ 4යි x. මේ අවසාන උත්තරේ එන්න ඕනේ 4 බෙදීම එක බෙදීම 4යි x වල මෙතන 1 මෙතන x දෙකක් එනවා පහළට. උත්තරේ 1 යට 4යි x වල 3. දැන් මෙතන ඍණ කියලා දැක්කේ නැති අයට මම මෙතන උත්තරේ දානවා. ඍණ කියලා දාන්න නැතුව ගත්තා නම් ඒකේ උත්තරේ එන්න ඕනේ මෙහෙම එකක්. x වර්ගය බෙදීම 4යි x මේ x මේ x එකක් කැපිලා x බෙදීම 4. එතකොට ඍණ දැක්කේ නැති කට්ටිය මේ උත්තරේ ආවනම් ලකුණු දෙන්න. හරිද පුතේ? හෙලෝ sir. right. දී ඇති රූප සටහනේ AO සමාන්තරයි BC. AO සමාන්තරයි BC හා වෘත්තයේ කේන්ද්‍රය OV කියලා තියෙනවා. OCB අංශක 90යිලු. මේක අංශක 90යිලු. අහන්නේ BAC අගය. හරි. ඊටම ලේසියිනේ. මේක 90යිනේ. මේක 90 නම් මේක 45යි. එහෙනම් උත්තරේ ගන්නේ 40යි 45යි BAC 180යි. මම කෙලින්ම ගන්නම් BAC කියලා කියන්නේ 180ෙන් අඩු කරනවා 85. ළමයින්ට මේ උත්තරය ආවද? ඔව් සර්. හරි. මෙන්න මේ අසමානතාව විසඳලා විසඳුම් සංඛ්‍යා රේඛා ලකුණු කරන්න. විසඳුම් හොඳේ. 5 ඍණ 2x ඍණ 5
7 අඩු කිරීම 5. ඍණ 2x කුඩායි 2. ඍණ 2x බෙදෙනවා ඍණ 2කින්. 2ත් බෙදෙනවා ඍණ 2කින්. මේකේ පැත්ත මාරු වෙනවා. x විශාලයි ඍණ 1යි. ඔය තමයි උත්තරේ. x විශාලයි ඍණ 1 කියලා එන්න ඕනේ. සංඛ්‍යා රේඛාවේ ලකුණු වෙන්න මෙන්න මේ විදිහට. එක උඩ බෝලයක් ඇඳෙන්න ඕනේ. මේ පැත්තට පාට කරලා තියෙන්න ඕනේ. ඔච්චරයි. මේකේ මාක් කළාට 1යි. මේකේ හෙව්වට 1යි. විසි 4 වෙනි ගාන දී ඇති රොම්බසයේ එක් පාදයක 13ද විකර්ණය 24 නම් අනෙක් විකර්ණයේ දිග අහනවා. ඕගොල්ලෝ දන්නවා රොම්බසයක විකර්ණ එකිනෙක ලම්බව තමයි සමච්ඡේද වෙන්නේ. මේක 13යි. ඒ කියන්නේ මේ දිග විකර්ණයේ 24යි නම් මේක 12යි. එහෙනම් මේක ගත හැකි අපිට x කියන. මම කෙලින්ම ගන්නවා x වර්ග ධන 12 වර්ගය කියන්නේ 13 වර්ගය. පයිතගොරස් සම්බන්ධය. x වර්ගය සමානයි මම කෙලින්ම ගන්නවා 169න් අඩු කරනවා 144ක්. x වර්ගය කියන්නේ 25යි. එතකොට x කියන්නේ පුතා 5යි. ඒ කියන්නේ අනෙක් විකර්ණයේ දිග වෙන්නේ 5 වරක් 2 10යි. ඒක හෙව්වට 1යි. ළමයි ටික පැහැදිලිද? හෙලෝ. ඔව් සර්. හරි. ඊළඟට දරුවනේ අපි ගත්තොත් මේ රොම්බසේ වර්ගඵලය හොයනකොට මේකේ ත්‍රිකෝණයක වර්ග දැන් ඕනනම් ලම්බ උස හොයා ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් වඩා පහසුයි මේකේ ත්‍රිකෝණයක වර්ගඵලය ගත්තොත් ත්‍රිකෝණයක වර්ගඵලය වෙන්නේ භාගයේ වරක් 12 වරක් 5. ඒ කියන්නේ 30යි එන්නේ. මේ වගේ ත්‍රිකෝණ හතරක් තමයි තියෙන්නේ. ඒකම සයිස් ත්‍රිකෝණ හතරක් නේ තියෙන්නේ. එහෙනම් රොම්බසේ වර්ගඵලය වෙන්නේ 30 ඒවා 4ක් 120යි. ළමයින්ට ඒ උත්තරය ආවද? හෙලෝ. ළමයි හරිද? හරි සර්. right 25 වෙනි ගාන ABE ත්‍රිකෝණයේ වර්ගඵලයට සමාන වර්ගඵලයක් ඇති වෙනත් ත්‍රිකෝණ කොහොමන සංඛ්‍යාවක් රූප සටහන නිරූපණය වෙයි? ABE කියන්නේ පුතේ මෙන්න මේ ත්‍රිකෝණය බලන්න. හරි. සංඛ්‍යාව අහන්නේ මං රූපේ ඇඳලා පෙන්නන්නම්. ඔන්න බලන්න පුතාලා මම මේ රතු පාටින් කොළ පාටින් අඳින්නේ පොදු ආධාරකයේ සහ එකම සමාන්තර රේඛා දෙකක් අතර. 1යි 2යි. හරි. ත්‍රිකෝණ දෙකක් එතන දැක්කා. තව පුතේ බලන්න ABE ගේ වර්ගඵලයට සමානයි මෙන්න මෙයත්. කවුද? EBD. දැන් බලන්න එයත් එක්ක තව කවුරුත් ඉන්නවද කියලා? එයාගේ ආධාරකයත් එක්ක සම්බන්ධ වෙච්ච වෙන කවුරුත් ඉන්නවද? ඉන්නවද දරුවනේ? හෙලෝ. ඉන්නවනේ. මෙයා ඉන්නවා. හරි. දැන් මට කියන්න ඔක්කොම ත්‍රිකෝණ කීයක් ඇඳුනද? හෙලෝ. ළමයි කොළ පාට ඒවා 2යි දම් පාට ඒවා 2යි. එහෙනම් ඔක්කොම කීයද? 4. 4යි.
තව තියෙනවද හොයන්න හොඳේ? තව තියෙනවද බලන්න. තිබුණොත් කියන්න මට. හරි. ලකුණු 50න් දා ගන්න ඔය ටිකට කීයද කියලා. පුස්තකාලයේ ඇති පොත්වලින් 3න් 1ක් අධ්‍යාපන ප්‍රකාශනද 5න් 2ක් පරිවර්තනද වේ. ඉතිරියෙන් හරි අඩක් ළමා කතන්දර පොත්ද ඉතිරි අර්ධය ආගමික පොත්ද වේ. හරි. පළවෙනි ප්‍රශ්නේ අපෙන් අහන්නේ අධ්‍යාපන ප්‍රකාශන හෝ පරිවර්තන හෝ නොවන පොත් ප්‍රමාණය මුළු ප්‍රමාණයෙන් කිනම් භාගයක්ද? එතකොට අධ්‍යාපන ප්‍රකාශනයි පරිවර්තනයි. අධ්‍යාපන ප්‍රකාශන තියෙනවා 3න් 1ක් 5න් 2ක් තියෙනවා පරිවර්තන. මේ ටිකේ එකතු වෙනවා මෙතන කෙලිම ගන්නම් 15න් 5යි 15න් 6යි 15න් 11ක් තියෙනවා. මේකේ අහන්නේ මේවා නොවන ප්‍රමාණය. එහෙනම් හොයන්නේ කොහොමද දරුවෝ? මේ පොත් නොවන ගණන හොයන්න නම් අපි හොයනවා අධ්‍යාපන ප්‍රකාශන හෝ පරිවර්තන නොවන. එකෙන් අඩු කරනවා 15න් 11. ඒ කියන්නේ 15න් 15ක් අඩු කරනවා 15න් 11. ළමයින්ට ආවද 15න් 4ක් කියලා උත්තරේ? ඔව් සර්. හරි. ඒකේ හෙව්වට මේකට 1යි 2යි. ඊළඟට ළමා කතන්දර පොත් 220ක් වූයේ නම් මුළු පොතේ තිබූ මුළු පොත් ගණන කීයද? එතකොට මෙහි කියනවා ඉතිරියෙන් හරි අඩක් ළමා කතන්දර කියලා. හරිද? ඉතිරියෙන් හරි අඩක්. දැන් මේ තියෙන්නේ ඉතිරිය තමයි. 15න් 4 කියන්නේ ඉතිරිය. එතකොට ළමා කතන්දර භාගය කීයද දරුවෝ? 15න් 4න් 2න් 1යි. ඒ කියන්නේ 15න් කීයද? 2යි. 15න් 2යි. එතකොට 15න් 2ක අගය දන්නවා අපි. 220යි. එහෙනම් 15න් 1ක් කියන්නේ පුතා 220 දෙකෙන් බෙදුවම එන අගය ඒ කියන්නේ 110යි. එහෙනම් මුළු පොත් ගණන වෙන්නේ 15න් 15ක්. 110 ඒවා 15ක්. බිංදුවයි 15 වරක් එක 15න් 5යි එකක් ඉතුරුයි 15 වරක් එක 15යි 1යි 16යි. මෙහෙම උත්තරය දාලා දරුවෝ. ඔව් සර්. 1650යි පුස්තකාලේ තිබ්බ මුළු පොත් ගණන. ඒකෙත් දරුවනේ 15න් 2 හෙව්වට 1යි ඊළඟ 15න් 1 අගය හෙව්වට 1යි මේ උත්තරේට 1යි. අධ්‍යාපන ප්‍රකාශන වලින් 150ක් බැහැරට මුදා හැර ඇතනම් ඒ වන විට පුස්තකාලයේ ඇති අධ්‍යාපන ප්‍රකාශන පොත් සංඛ්‍යාව කීයද අහනවා. ඒ අධ්‍යාපන ප්‍රකාශන කියන්නේ පුතා 3න් 1ක් නේද? එතකොට 1650න් 3න් 1ක් කියන්නේ කීයද? හෙලෝ මෙතන එනවා 3ක් 5යි 5යි බිංදුවයි 550යි. එතකොට 550ක් පොත් පුස්තකාලයේ අධ්‍යාපන ප්‍රකාශන පොත් වශයෙන් තියෙනවා.
දැන් පුස්තකාලේ තියෙන්නේ 550න් කීයක් අඩු කරන්න ඕනේද දරුවෝ? 150ක් අඩු කළාම එන අගය. එක ඔව්, උත්තරේ 400ක් දාවේ. හෙලෝ. මේ 550 කියන්නේ පුතා තිබිය යුතු ගාන, 400 කියන්නේ දැන් තිබෙන ගාන. හරි. ඊළඟට පරිවර්තන හා ළමා කතන්දර පොත් ගණන ඇති අන්තර අනුපාතය සරලව දක්වන්න කියලා කියනවා. පරිවර්තන පුතේ 5න් 2ක් තියෙනවනේ. අනුපාත ළමා කතන්දර තියෙනවා 15න් 2ක්. මේක සරල කළොත් මෙතන එන්නේ 15න් නම් 6යි. මේක 15න් 2යි. උත්තරේ එන්නේ 3/2 sorry 6ට 2 3ට 1. ළමයින්ට ආවේ 3/1 කියලා උත්තරයක්ද? අගයන් හොයලත් මේක ගන්න පුළුවන් හොඳේ. මෙහෙම උත්තරයක් ආවද පුතේ? ඔව් සර්. හරි. ලකුණු 10න් දාගන්න කීයද කියන්නේ? ඒක අගයන් දෙක හොයලා ඉවරලා අනුපාතය ගත්තත් හරි. පොඩි වටයක් ඉතින්. මේ ක්‍රමය තමයි ලේසිම. දෙවෙනි ගාන. සෙන්ටිමීටර 20ක් උස පතුලේ පරිධිය 44ක් වන ඍජු සිලින්ඩරාකාර තීන්තටින් එකක වක්‍ර පෘෂ්ඨයේ සම්පූර්ණයෙන් ආවරණය වන පරිදි ලේබලයක් ඇලවීමට අවශ්‍ය කර ඇත. හරි. එතකොට මෙන්න මේ වගේ ඔය සැමන් ටින් එකක් වගේ තියෙන්නේ. හරි. ඔය වගේ තමයි තියෙන්නේ. එතකොට ලේබලේ ඇන්දොත් ලේබලේ තියෙන්න ඕනේ මෙහෙම. ඍජු කෝණාශ්‍රයක් එන්න ඕනේ. පතුලේ පරිධිය 44යි කියන්නේ මේක 44යි කියන එක. උස 20ක් කියන්නේ මෙන්න මේ ඍජු කෝණාශ්‍රය පළල 20ක් කියන එක. ළමයි හරිද? හෙලෝ. ලකුණු 2යි. එම ලේබලය සඳහා අවශ්‍ය වන කඩදාසියේ වර්ගඵලය වෙන්නේ පුතා 44 ගුණ කරනවා 20න් 880යි. මෙහෙම උත්තරයක් ආවද දරුවනේ? හෙලෝ. ලකුණු 1යි. පතුලේ අරය කීයද අහනවා. අරය නම් ඉතින් 2πr සමානයි 44 ගත්තා නම් හරි. මේකේ අරය r නම් පරිධියට සමාන කරනවා. 2πr 44. මම කෙලින් මේක දෙකෙන් බෙදලා ඉන්නම්. ඒතර 5r කියන්නේ 22යි. 7න් 22 කියන්නේ වරක් r කියන්නේ 22යි. මම සුළු කිරීම කෙලින්ම ගන්නද? මෙතන 22ට 1යි 22ට 1යි. r බෙදීම 7 කියන්නේ 20. මෙතන 1යි. r කියන්නේ 7යි. හරිද ළමයි? හෙලෝ. හරි සර්. හොඳයි. ඒකට ලකුණු දෙනවා. මෙන්න මේ 2πr සමානයි 44 කියලා ලිව්වට 1යි. සුළු කිරීමට 1යි එක්ක ලකුණු 3ක් දෙනවා. ටින් එකට දැමිය හැකි උපරිම තීන්ත පරිමාව මිලිලීටර කීයද අහනවා. ඒ සඳහා ඕගොල්ලෝ පුතා මෙන්න මේ හරස්කඩ වර්ගඵලය හොයාගන්න වෙනවා. වෘත්ති වර්ගඵලය. අරය 7ක් වෙන වෘත්ති වර්ගඵලය වෙන්නේ 5r වර්ගය. ඒ කියන්නේ
7න් 22 වරක් 7 වර්ගය. 7න් 22 වරක් 7 වරක් 7. 154ක් එන්නේ නැති. ආවද? හෙලෝ. පරිමාව වෙන්නේ පුතා 154 20ක්. ළමයින්ට මෙහෙම උත්තරයක් ආවද? 3080ක් ආවද? ඔව් සර්. හරි. ඒකේ හරස්කඩ වර්ගඵලය හෙව්වට එකක් දෙන්න. මේකේ හෙව්වට එකක් දෙන්න. හරි. මේකේ තීන්ත ටින් ලීටරයකින් ආසන්නව වර්ග මීටර 200ක් ආලේප කරන්න පුළුවන්ලු. නම් මේ වගේ ඔව් කියන්න පුතේ. හතරවෙනි එකේ පරිමාව මිලිලීටර වලින් හොයන්න තියෙන්නේ. ඔව් සරි. මෙතන දැන් තියෙන්නේ 3080 නේ පුතා. එහෙනම් උත්තරේ කීයද? 3080යි ml හොඳයි. හරි. ඊළඟට තීන්ත ඒ කියන්නේ මේකේ ලීටර වලින් ගත්තොත් ලීටර 3.8යි බිඳුවක් තියෙනවා හොඳයි. 1000කින් පුළුවන් 200යි 2000කින් පුළුවන් 400යි 3000කින් පුළුවන් 600යි. එහෙම දෙන්නේ උත්තරේ. හෙලෝ. ඔන්න බලන්න. ලීටරයකින් 200යි ලීටර 3.08කින් ගුණ කරලා බැලුවහම උත්තරේ බලමු කී දෙන්නේ කියලා. දෙවරක් 308 16න් 6යි එකක් ඉතුරුයි 1යි 6යි 616ක් වර්ග මීටර 616ක් පුළුවන්. ආසන්න වශයෙන් කීයක් දරන්න පුළුවන්ද? හෙලෝ. ආසන්න වශයෙන් වර්ග මීටර 600ක් පුළුවන්. හරිද පුතේ? හෙලෝ. ළමයි හරි. ලකුණු දාගන්න 10න් කීයද කියලා. ඒක මං ගුණ කරලා බැලුවේ පුතා හේතුව මේ බැරලාකත් 50 ඉක්මවා ගියොත් අපිට සිද්ධ වෙනවා ආසන්න 100 ගත්තොත් 700 ගන්න. ඒකයි හොඳයි. දැන් මේ ගාන එහෙම වෙන්නේ සමහර ගණන් වලදී ඔය වගේ අගය ගුණ කළාම දැන් උදාහරණයක් මෙතන 3080 වෙනුවට ඔතන 3400ක් වගේ ඒ වගේ 500ක් වගේ අගයක් ආවොත් එහෙම අනිවාර්යෙන් ආසන්න 100ට ගත්තාම වැඩි අගය තමයි ගන්න වෙන්නේ. හරි හොඳයි. ආසන්න ගාන ගන්නකොට ඊළඟට එක්තරා ගොඩනැගිල්ලක් ඉදිකිරීමට සේවකයෝ 15 දෙනෙකුට දින 40ක් ගතවනු ඇතැයි ගණන් බලා ඇත. මුළු කාර්ය මිනිස් දින වලින් ගත්තොත් කීයදරු? 15 40 කීයද? 600යි. මේ කාලෙ පුතේ? හෙලෝ. ඔව් සර්. හරි. ලකුණු 1යි. අයිතිකරුට එම කාර්ය දින 30කින් නිම කර ගැනීමට අවශ්‍ය වූයේ නම් වැඩබිමට අමතරව යෙදිය යුතු සේවකයන් සංඛ්‍යාව කීයද කියලා අහනවා. එතකොට වැඩේ කාර්යය තියෙන්නේ 600යි. දින 30කින් කරන්න නම් මිනිසුන් ගාන තමයි යහන්නේ. එතකොට 30 ගුණ කිරීම x කියන්නේ 600යි. දෙපැත්තම 30න් බෙදුවොත් x කියලා කියන්නේ 20යි. එතකොට අමතරව කීයක් ඕනේ දරුවෝ? 5 දෙනෙක්. ඔව් අමතරව ඕනේ 20න් 15ක් ගියහම 5 දෙනයි. 5 දෙනයි අමතරව අවශ්‍ය වෙන්නේ.
ඒතර මේකේ හෙව්වට එකයි මේකේ හෙව්වට එකයි. දැන් සමහර අය 20 දාලා නිකන් ඉන්නවා. 20 විතර ලියව වැරදි. හොඳයි. 5 තමයි උත්තරේ. ඒ ආකාරයට දින 10ක් වැඩ කළ පසුව අමුද්‍රව්‍ය හිඟවීමක් නිසා දින 4ක් සේවය අත්විඳ ලදී. එවිට ඉතිරිව තිබූ කාර්ය මුළු කාර්යයෙන් කිනම් භාගයක්ද? එතකොට පුතා ඒ ආකාරයට කියන්නේ මෙන්න මේ ආකාරයට. හොඳයි. මිනිස්සු කීයක් ඉන්නවද දරුවෝ විතර ඔක්කොම? හෙලෝ මිනිස්සු 20 දෙනෙක්. මිනිස්සු 20ක් ඉන්නවා දවස් 10ක් වැඩ කරනවා. මිනිසුන් දින. මිනිස් දින. එතන මිනිසුන් 20ක් දින 10ක් වැඩ කරනවා. මිනිස් දින 200ක වැඩක් ඉවරයි. හරිද? ඒතර ඉතිරි කාර්ය කොච්චරද දරුවෝ ඉතිරි? 600න් අඩු කරනවා 200ක් 400යි. මේකේ හෙව්වට එකයි මේකේ හෙව්වට එකයි. හැබැයි අහන්නේ මේ උත්තර දෙකම නෙමෙයි අහන්නේ. අහන්නේ මුළු කාර්යයෙන් කිනම් භාගයක්ද? එහෙනම් උත්තරේ කීයද දරුවෝ? 600න් 400යි. 3න් 2යි. හරිද පුතේ? හරි සර්. ලකුණු 1යි. ළමයින්ට මේ උත්තරේ ආවද? 3න් 2ක් ආවද? හෙලෝ හරි ඊළඟට අත්තර මගදී වැඩ නතර වීම නිසා සේවකයින් 4 දෙනෙක් වැඩබිම අතහැර ගිය බැවින් ඉතිරි සේවකයන්ට එම කාර්ය නිම කිරීමට ගතවන දින ගණන කීයද? එතකොට සේවකයෝ 4 දෙනෙක් වැඩබිමින් යනවා. දැන් කොච්චර කාර්යයක් ඉතුරුද කරන්න? හෙලෝ ඉතිරි කාර්ය 400ක් තියෙනවා. එතකොට සේවකයෝ 4 දෙනෙක් වැඩිම අතර ගිහිල්ලා. දැන් එහෙනම් සේවකයෝ දැන් කීයක් ඉන්නවද? හෙලෝ සේවකයෝ කීයක් ඉන්නවද? 16ක්. ඔව්. සේවකයෝ ඉන්නේ 16යි. 20න් අඩු කරනවා 4ක් 16යි. දින ගණන ගන්න කරන්නේ අතන ආපු 400 16න් බෙදෙනවා. මෙතන එන්නේ 16 වරක් 2 32යි 80ට 16 වරක් 5යි. දවස් කීයක් යනවද දරුවෝ? දවස් 25ක් යනවා. හරි. මේ සේවකයෝ ගාන හෙව්වට එකක් දෙන්න. මේකට එකක් දෙන්න. හරි. සම්පූර්ණ ගොඩනැගිල්ලේ වැඩ අවසන් කිරීමට අයිතිකරුට ගත වූ මුළු දින ගණන අහනවා අපි. මුළු දවස් ගාන කීයක් යනවද? එතකොට යාට මුලින් මෙයා කළේ දවස් 10ක් වැඩ කළා. මුලින්ම දින 10ක් වැඩ කළා. ඊට පස්සේ ළමයි කීයද? දවස් 4ක් අත් හිටවනවා. ආයි කවදාවත් නේ කීයද? ආයි කීයද? 10ක් වැඩ කළා 4ක් නැවැත්තුවා තවත් 25ක් වැඩ කළා නේද? එහෙම නේ පුතා? ඔව් සර්. උත්තරේ ඔක්කොම කීයද? 39ක් එනවද? ප්‍රශ්න නම් අහන්න. තිස් නමයක් දාවේ. ඔව් සර්. හරි. ඔක තමයි උත්තරේ. ලකුණු 2යි. 10ෙන් දාගන්න කීයද කියලා. පුතාලා මේක හදලා තියෙනකොට ගැටලුවක් තියෙනවා නම් කියන්න. හරි. ඔන්න 4 වෙනි ගාන
අධ්‍යාපනික ප්‍රදර්ශනයක් නැරඹීමට පැමිණි පාසල් ළමුන් සංඛ්‍යාව හා වැඩිහිටියන් අතර අනුපාතය 7:3ක් විය. ළමුන්ගෙන් 80%ක් තාක්ෂණික කුටිය නැරඹූ අතර ඉතිරි අය වෙනත් කුටි පමණක් නරඹා තිබුණි. වැඩිහිටියන්ගෙන් හරි අඩක් තාක්ෂණ කුටි නැරඹූහ. ළමුන් හා වැඩිහිටියන් තාක්ෂණික විද්‍යා කුටි නරඹා තිබීම හෝ නොතිබීම නිරූපණය කිරීමේ අවස්ථාවන් රුක් සටහනක නිරූපණය කරන්න. එතකොට පළවෙනි පියවරට මෙතනට මේක මාරු කළම ප්‍රශ්නයක් නැහැ. අපිට පුළුවන් ලියන්න මෙතන වැඩිහිටියෙක් වෙන එක. ඒ නරඹන පුද්ගලයා පිළිබඳව මෙතනින් ගත හැකියි. කවුද නරඹන්නේ කියලා. එක්කෝ වැඩිහිටියෙක් වීම ළමයෙක් වීම. මෙතන මම දාන්නම්කෝ පාසල් ළමයෙකු වීම මෙතන වැඩිහිටියෙකු. පුතා පළවෙනි තේරීමේදී පාසල් ළමයෙකු වීමේ හැකියාව කීයද දරුවෝ? හෙලෝ 10න් 7යි 10න් 7යි. වැඩිහිටියෙක් වීමේ හැකියාව 10න් 3යි. ඒතර පාසල් ළමයෙකු තාක්ෂණ විද්‍යා කුටිය නැරඹූ අයෙකු වීම හරි. එතකොට නැරඹූ එක්කෙනෙක් වීමේ හැකියාව කීයද? පාසල් ළමයෙක් නම් 80%යි. ඒ කියන්නේ කීයද? 180 කියන එක මෙහෙම ලියද හැකියි. 100න් 80 නැත්නම් 10න් 8යි. ළමයින්ට පැහැදිලිද? සර් 5න් 4 කියලා අන්න හරි පුළුවන්. සරල කරලා ඔන්නම් ගන්න 5න් 4 කියලා. රයිට්. මේක 100න් 20 මම මේ අගයන් දෙකම දැම්මේ ඕගොල්ලෝ දෙකම කෝක ලිව්වත් හරි. මෙතන 5න් 1. මේ කියන්නේ දෙකම ලියලා තියෙන්න ඕනේ නැහැ හොඳේ. එක්ක 100න් 80 හෝ 5න් 4. නැත්තම් වෙන සරල කරපු ආකාරයක් කමක් නැහැ. ඊළඟට 100න් 20 හෝ 5න් 1. තව සරල කරපු ආකාර තියෙන්න පුළුවන් 50න් 10 වගේ ඒත් ප්‍රශ්නයක් නැහැ හොඳේ. ඕනෙම අගයක් මොකෝ මේ අපිට මේ සම්භාවිතාවේදී භාගවල සුළු කිරීම ගැටලුවක් නැහැ. සරලව වෙන්න අවශ්‍ය නැහැ. ඊළඟට වැඩිහිටියෙකු නරඹුව එක්කෙනෙක් වීමේ හැකියාව කීයද මේ කියනවා. කොච්චරද? වැඩිහිටියෙකු ඒක බලලා තීමේ හැකියාව භාගයක් නු නේද? ඒ කියන්නේ දෙකෙන් පංගුවක් බලනවා. දෙකෙන් එකයි දෙකෙන් එකයි. ළමයින්ට ඒක පැහැදිලිද? හෙලෝ. ඔව් සර් හරි. ඊට පස්සේ පුතාලා මෙතන මේ ටික ලිව්වට 2යි හරි. පාසල් ළමයෙක් තාක්ෂණික කුටි නැරඹූ අයෙකු වීමේ සම්භාවිතාව සොයන්න. පාසල් ළමයෙකු නැරඹූ අයෙකු වීම මේ තියෙන්නේ. මෙන්න මේ අවස්ථාව තමයි අහන්නේ. ඒ කියන්නේ කීයද? 10න් 7 ගුණ කිරීම 5න් 4 එහෙම නැත්නම් 100න් 80. 50න් 28 එහෙම නැත්නම් 25න් 14. ආවත් දරුවනේ? ඔව් සර්. හරි. 100න් 40 100න් නම් 56 වගේත් හරි. ඊළඟට කුමන හෝ පුද්ගලයෙකු තාක්ෂණික විද්‍යා කුටි නැරඹූ අයෙක් වීම. ඒතර වැඩිහිටියෙක් නැරඹීමේ හැකියාව එන්නේ මෙතන ඉන්නේ 10න් 7 වරක් 5න් 4
ඒ කියන්නේ 50න් 28යි. මෙතන එන්නේ 10න් 3 වරක් දෙකෙන් එක. ඒ කියන්නේ 20න් 3යි. හරි. ඊගාව එකේ අහන්නේ කුමන හෝ පුද්ගලයෙක් නේ පුතා. එහෙනම් අපිට ගන්න වෙනවා අතන ගන්න උත්තරය ආවේ 25න් 14 වැඩිහිටියෙක් බැලීමේ හැකියාව වෙන්නේ 20න් 3. මේක 100න් නම් 56යි අනිත් එක 100න් නම් 15යි. ළමයින්ට මෙහෙම උත්තරයක් ආවද 100න් 71ක් ආවද? ඔව් සර්. හරි. මෙතන පුතා මේ ලකුණු දෙකයි මෙතනට 1යි 1යි මෙතන තව දෙකක් දාගන්න ඕනේ. මේ ටික ලිව්වට 2යි 4යි 5යි 2යි 7ක් ලකුණු ඔක්කොම හොඳයි. ඊළඟට ඉහත කුලකයේ අවයව ලියන්නලු x කෙසේද යත් x යනු ත්‍රිකෝණ සංඛ්‍යාලු. එතකොට p කුලකයේ අවයව වෙන්න ඕනේ 1 එනවා 3 6 10 15 ඔච්චරයි. ළමයින්ට ඒක ආවද? හෙලෝ. හරි. උපකුලක සංඛ්‍යාව කියන්නේ පුතේ 2n බලය. ඒ කියන්නේ 2 1 2 3 4 5. 2 පස්වෙනි බලය. උත්තරේ 32ක් එන්න ඕනේ. ඔක්කොම 10න් දාගන්න කීයද කියලා. උපකුලක ගණන කියන්නේ 2n බලයනේ. ලිව්වොත් 32ක් ලියන්න පුළුවන්. හරි. හරි. 10 20 අතර ඉන්නවා සිසුන් 5 දෙනෙක්. 10 20 අතර. සිසුන් 5යි. හරි මැදින් මාක් පෙන්වන්න පුතා හොඳේ. හරිද දරුවනේ ඒක? හෙලෝ. දෙකෙන් දෙකන ගිහින් තියෙන්නේ. හරි මැදින්. ඊළඟට 15 20 50 12ක් ඉන්නවා. 20 50 කිව්වහම අපිට පුතා 20 30 30 40 40 50 තුනක් පන්ති මේක තුනෙන් බෙදුනම හරි. හරි නේ පුතා? 12 තුනෙන් බෙදලා තමයි අඳින්න ඕනේ. 4ක් ඇඳලා හරි. ළමයින්ට ඒක පැහැදිලිද? ඔව් සර්. ඔව්. හරි. මේ අනික හරි. ඊළඟට පුතා 50 60 12යි. ඒක නම් 12ක් අඳින්න වෙනවා. තනි පන්තියක් නේ තියෙන්නේ. ඊළඟට 60 70 8යි. ඇඳලා තියෙන්නේ ඒක. ඊළඟට 70 90 මෙතන මේ මාක් කරලා පේනවද දන්නේ නැහැ ඔයගලන්ට. මෙතන කීයද මාක් කරලා තියෙන්නේ?
පහට 5ක් මාක් කරලා පහට. තියෙන්නේ. ඔව් 5ක් මාක් කරලා තියෙන්නේ. හැබැයි 70 90 පන්ති කීයද ළමයි? දෙකක්. පන්ති දෙකක් ලකුණු කරලා පේන්නේ කියන්නේ. එනේ මේ 70 90 ලකුණු කරලා තියෙන කලින් මම එක මාක් කරලා පෙන්නන කළු පාටින්ම. මෙන්න මේ පන්තියේ දෙකක් තියෙනවා. ඒ කියන්නේ පහේ ඒවා දෙකක්. මෙතන එන්න ඕනේ පහේ ඒවා දෙකක්. කියන්නේ කීයද? 10ක් තමයි හිස් තැනට එන්න ඕනේ. 90 100 3යි. ඒකත් මාක් කරලා තියෙන 3යි කියලා. හරි ළමයි? හෙලෝ. මේකට ලකුණු 1යි 10යි ලිව්වට ජාල රේඛයේ අර අගේ හෙව්වට 1යි මෙතන පුතාලා මේකට එකක් දෙන්න. ඒ කියන්නේ මේක ඇඳලා එකක් දෙන්න. මේකේ අගය නිවැරදිව එකක් දෙන්න. මේකටත් එකක් දෙන්න. හරි. ඊළඟට අහනවා මෙම කණ්ඩායමේ සිටි මුළු පිරිස කීයද කියලා. මුළු පිරිස මෙතනින් ගත හැකි මේ තියෙන්නේ. 5යි 12යි 17යි 17යි 12යි ආදී වශයෙන් එකම කරන් යන්නයි තියෙන්නේ. කීයක් එනවද ළමයි ඒකේ මුළු ගාන? 5 12 12 8 10 3. ළමයි මුළු පිරිස කීයක් එනවද? 17යි 29යි 37යි 40යි 50ද පුතේ එන්නේ ඔක්කොම? හෙලෝ. ඔව් සර්. හරි. ලකුණු 1යි. දැන් ඊට සර්. අදාළ ඔව් කියන්න දරුවෝ. සර් එතන සර් මේ බෙදලා ගන්න ඒව නෙමෙයි සර් එකතු කරන්නේ. නෑ. සම්පූර්ණ පිරිස ගන්නකොට මුළු එකතු වෙනවනේ. අඳිද්දිනේ කොට අපි අඳිද්දිනේ පුතා අර මේ වර්ගඵලයේ සමාන වෙන්න ඕන නින්ද බෙදලා අඳින්නේ. කොට 20 අර 20 50 තියෙන තැනට දොස්තු අපිට 30යි කියලා ගන්න බැයිද සිසුන්? මට තේරුන්නේ. 20 50 අතර පන්ති 3ක් තියෙනවනේ. ඔව්. එතකොට අපි 30 කියන්නේ 12 3ෙන් ගුණ කරලා අපිට 30යි කියලා ගන්න එතන නෑ එතන 12ක් පුතේ කියලා මාක් කරලා තියෙන 4යි මාක් කරලා තියෙන්නේ. 12ක් මාක් කරලා නෑ. 4යි මාක් කරලා තියෙන්නේ. හරි. හරි. මේකේ උස හෙව්වට එකක් දාගන්නේ. එකක් 4ක් මාක් කළාට එකක් දාන්න. ඊළඟට දරුවනේ අපිට මේකේ සංඛ්‍යාත බහුවශ්‍රය අඳිනකොට මෙන්න මෙහෙම තියෙන්න ඕන. ආරම්භක ලක්ෂය මෙතන හරි මැද ලකුණු කරලා තියෙන්න ඕන. හැම පන්තියකම හරි මැද ලකුණු වෙන්න ඕනේ මේ ආකාරයෙන්. හැම පන්තියකම හරි මැද. හරි මැද. ළමයින්ට තේරුණාද ඒක? හෙලෝ. ඔව් ඊළඟට සර්. අවසාන ලක්ෂය ගන්නකොට මෙතන 110 දාලා හරි මැද ලකුණු වෙන්න ඕන. ඒක අනිවාර්යයි. දික් කළා ගන්න වෙනවා. අපි ඊට පස්සේ මේක අඳිමු. මම මේක කහ පාටින් අඳින්නම්. ඕන්න ඇඳලා. හරිද දරුවනේ? ඒකේ ලකුණු ලැබෙනවා. මෙන්න මේ ලකුණු. ආරම්භක ලක්ෂ්‍ය දැම්මට එකක් හම්බ වෙනවා. මේ ලක්ෂයට එකයි. අවසාන ලක්ෂයට එකක් හම්බ වෙනවා. මේක නිවැරදිව ඇඳලා එකක් හම්බ වෙනවා. ලක්ෂ ලකුණු වල එකක් හම්බ වෙනවා. ලකුණු 4ක්. 10න් දාගන්න කීයද කියලා.
ලකුණු අඩු නම් කියන්න. එකයි දෙකයි තුනයි හතරයි පහයි හයයි හතයි අටයි නවයයි 10යි. ලකුණු හරිනේ පුතා? හොඳයි පුතේ. එහෙනම් ලකුණු එකට 100ෙන් දාගන්න.